සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මාගේ මං ගණන පාසලේ ආනන්ද බාලිකා ජාතික පාසලේ දරුදරියන්ගෙන් දරුදරියනොත් ශ්‍රී ලංකා වාසී සියලුම දරුදරියන්ටත් මා සිසිර ඇකඩමියට සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අද දවසේ මම ඔයගොල්ලොත් සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය විද්‍ය අසමානතා පාඩමේ දෙවෙනි අදියරේ කියන්නේ part 2 යටතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලා මම part 1 යටතේ කතා කරපු මේ පොඩි මතක් කිරීමක් කරලා හිටියොත් හොඳයි නේද? ඉස්සෙල්ලාම අපි මතක් කරගෙනීමු. පහත දැක්කෙන විද්‍ය අසමානතා විසඳා එයට ගත හැකි උපරිම හෝ අවමාගය සොයන්න කියලා කියනවා. දැන් එහෙනම් අපි මේවා විසඳලා උපරිම අවමාගය හොයමු. ඒ කලින් ඒ කරා වගේ. ඉස්සෙල්ලාම අපි ඍණ 5 එහා පැත්තට අරන් ගියාම එක ධන 5 වෙනවා. ඒ කියන්නේ ඍණ 2යි x විශාලයි 6. ඊට පස්සේ මම දෙපැත්තම ඍණ දෙකෙන් බෙදන්න ඕනේ. ඒතර අසමානතා ලකුණ මාරු වෙන බව ඔයගොල්ලන්ට මතක ඇති. කිව්ව ඍණ සංඛ්‍යාවකින් ගුණ කරනකොට බෙදනකොට අසමානතා ලකුණ මාරු වෙනවා. එහෙමනම් අපි දෙපැත්තම ඍණ දෙකෙන් බෙදමු. එතකොට මේ අසමානතා ලකුණ අනිත් පැත්තට හැරෙන්න ඕනේ. ඔය විදිහට. එතකොට x කුඩායි ඍණ 3ක් අපිට එනවා. ඒ කියන්නේ x වලගේ ඍණ 3ට අඩුයි. ඒ කියන්නේ අපි සංඛ්‍යා රේඛාවක් ගත්තොත් ඍණ 3ට අඩුයි කියන්නේ මේ පැත්ත. එහෙනම් ඍණ 3 ගන්න බෑ, සමාන ලකුණක් නැහැනේ. ඒ කියන්නේ අපේ අවයව ටික එන්නේ ඍණ 3ට අඩුයි කියන්නේ ඍණ 4, ඍණ 5, ඍණ 6 ඔය විදිහටයි එන්නේ. හරිද? එතකොට මෙතන මේ පැත්ත ගැන අපිට කියන්න බෑ වැඩිම අඩුම අගය ගැන. මෙන්න මෙතන කියන්න පුළුවන්. බලන්න මේ අගයන් වල ඍණ 4 කියන්නේ ලොකු මේක නේද? ඍණ 5 ඍණ 4ට වඩා කුඩායි. එහාට යන්න කුඩා වෙනවා, මෙහාට යන්න කුඩා වෙනවා. එහෙනම් ඍණ 4 කියන්නේ ලොකුම අගය කියන්නේ උපරිම අගය සමානයි ඍණ 4යි. මේ තියෙන සංඛ්‍යාවල ලොකුම එක තමයි ඍණ 4. ඊළඟට බලමු මේක. මට පුළුවන් මේකේ දෙපැත්තම දෙකෙන් බෙදන්න නේ. දෙපැත්තම දෙකෙන් බෙදෙන හින්දා වරහන් ඉවත් කරලා හදන්නත් පුළුවන්. අපි දෙපැත්තම දෙකෙන් ওই විදිහට බෙදුවොත් අපිට එන්නේ 3 ඍණ x විශාලයි සමානයි 5යි කියලා. හරි. ඊට පස්සේ මම ඍණ x මේ පැත්තේ තියාගෙන මේ ධන 3 මෙතන තියෙන ධන ලකුණක් මේ ධන මෙහෙම තියෙන ධන 3 එහා පැත්තට කියනවා ඍණ 3යි කියලා. එතකොට මට ලැබෙනවා දෙකක්. දැන් මම x වලටනේ අසමානතාවය ගන්න ඕනේ. මම එහෙමනම් මේ දෙපැත්තම ඍණ 1ෙන් බෙදනවා. ඍණ 1ෙන් බෙදනකොට මේ අසමානතා ලකුණ අනිත් පැත්තට හැරෙනවා. එතකොට මට එන්නේ ඍණෙන් බෙදුවම ධන x උඩයි සමානයි ධන ඍණෙන් බෙදුවම ඍණ 2යි මට ලැබෙන්නේ. x ලාගේ ඍණ 2ට වඩා අඩුයි. සමාන ලකුණකුත් තියෙනවානේ. සමාන ලකුණුත් තියෙන දා ඍණ 2 ගන්න පුළුවන්. x ලාගේ ඍණ 2ට අඩුයි කියන්නේ x ලාගේ ඍණ 2ට අඩුයි කියන්නේ ඍණ 2ට මේ පැත්ත අඩු. ඒ කියන්නේ ඍණ 3, ඍණ 4, ඍණ 5 ওই විදිහටයි එන්නේ. හරිද? එතකොට දැන් බලන්න මේ තියෙන සංඛ්‍යාවල මේ ඍණ 2 කියන්නේ පොඩි මේකද ලොකු මේකද? ඍණ 3 ඊට වඩා අඩුයිනේ. ඒ ඍණ 2ට වඩා වම් පැත්තෙන් ඍණ 3 තියෙන්නේ. එහෙනම් මේක උපරිම අගය. උපරිම අගය සමානයි ඍණ 2. දැන් මම ඔයගොල්ලන්ට part 1 යටතේ හදපු හැම ගානකම ඔයගොල්ලන්ට කියලා මම උපරිම අවම අගය කීයද කියලා ඇහුවා. අභ්‍යාස මාලාවල ගණන් වල එහෙම අහන්නේ නැහැ. සමහරවිට විසඳන්න කියලා විතරයි තියෙනවා. නමුත් මම ඔයගොල්ලන්ගෙන් ඒක ඇහුවා. දැන් බලමු ඒ අහපු එකේ හේතුව මොකක්ද කියලා. ඔව්. දැන් බලන්න මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කියනවා අඹ ගෙඩියක් රුපියල් 20යි. එක අඹ ගෙඩියක් රුපියල් 20යි. එක නාරං ගෙඩියක මිල රුපියල් y. ඒක දන්නේ නැහැ. හරිද?
අඹගෙඩි 3කුයි නාරංගෙඩි 2කුයි මිලදී ගැනීමට අඹගෙඩි 3කුයි නාරංගෙඩි 2කුයි මිලදී ගැනීමට රුපියල් 100ක් ප්‍රමාණවත්ය. රුපියල් 100ක් ප්‍රමාණවත්ය. ඒ කියන්නේ ඇති කියන එක. ඒ කියන්නේ මම කඩේට ගිහිල්ලා රුපියල් 100 අඹගෙඩි 3කුයි නාරංගෙඩි 2කුයි මිලදී අරගෙන රුපියල් 100ක් දුන්නොත් මට මුදලාලි අඹගෙඩි 3කුයි නාරංගෙඩි 2කුයි දෙනවා. මදි වෙන්නේ නැහැ. රුපියල් 100 ඇති. ඒ කියන්නේ මොකක්ද ඒකේ තේරුම? එතන තියනවා නේද අසමානතාවය. අනිවාර්යෙන් මට ගෙදර අරන් එන්න පුළුවන් අඹගෙඩි 3කුයි නාරංගෙඩි 2කුයි. රුපියල් 100 දුන්නා. ඒ කියන්නේ මේ අඹගෙඩි 3ටයි නාරංගෙඩි 2ටයි යන වියදම 100ට සමාන වුණත් ප්‍රශ්නයක් නැහැ නේද? මුදලාලි දෙනවා. 100 වුණත් මුදලාලි දෙනවා. හරි මම රුපියල් 100ක් දෙනවා. ඒ කියන්නේ මේ වෙලේ වටිනාකම 100 වෙන්නත් පුළුවන් 100ට අඩු වෙන්නත් පුළුවන්. මේ ටිකට යන වියදම. එහෙනම් මට කියන අඹගෙඩි 3ට කොච්චරක් යනවද? අඹගෙඩි 3ට යනවා 20 ඒවා 3ක්. සහ නාරංගෙඩි 2ට යනවා එක නාරංගෙඩියක් රුපියල් වයි. එහෙනම් නාරංගෙඩි 2ට යනවා 2යි වයි. මෙන්න මේ මුදල 100 වුණත් කමන්නේ 100ට අඩු වුණත් කමක්. ඔන්න ඔහමයි එන්න ඕන. අසමානතාවයක් තමයි එන්නේ. ඒතර මට මුදලාලි දෙනවා. ගෙදර ගෙනියන්න. රුපියල් මේ ගන්න ටිකේ වටිනාකම 100ට වැඩි වුණොත් මට මුදලාලි දෙන්නේ නැහැ නේද? අන්න ඒක. එහෙනම් අපි මේක සුළු කරමු 2යි y කුඩායෝ සමානයි 100. මෙතන 23 60යිනේ. ඒ ධන 60 අපි එහා පැත්තට අරන් ගියොත් ඍණ 60යි. එතකොට 2යි y කුඩායි හෝ සමානයි 40යි. දෙපැත්තම දෙකෙන් බෙදුවොත් y කුඩායි හෝ සමානයි කීය දෙන්නේ? 20යි. මෙන්න අපි අසමානතාවයේ විසඳුවා. එතකොට දැන් මේකට අදාළ අගයන් මොනවද? y වල අගය 20ට හෝ 20ට වඩා අඩුයි. 20 වෙන්නත් පුළුවන් සමාන ලකුණක් තියෙන. 20ට වඩා අඩුයි කියන්නේ 19 වෙන්නත් පුළුවන් 18 වෙන්නත් පුළුවන් ඔය විදිහට. මට දැන් කියන්න මේ 20 කියන්නේ ලොකු මේකද පොඩි මේකද? ලොකු මේක. ඒ කියන්නේ උපරිමාගේ 20යි. අහන්නෙත් උපරිම මිල. y එතර මේ y වලටනේ උපරිමාගේ 20යි. y කියන්නේ මොකද්ද? නාරංගෙඩියක. ඒ කියන්නේ නාරංගෙඩියක උපරිම මිල රුපියල් 20යි. නාරංගෙඩියක උපරිම මිල සමානයි රුපියල් 20යි. දැන් පැහැදිලිද? නාරංගෙඩියක උපරිම මිල 20යි. මේ අර අවමාගේ උපරිමාගේ හොයන්නේ කිව්වේ මෙන්න මේ වගේ ගණන් හදන්න. අපි තව එක ගණනක් සාකච්ඡා කරලා බලමු. දැන් බලන්න මේ අච්චුපතේ ගානක්. ඒ කියන්නේ මම ගාන ඒතර ලියන්න දෙන්නේ මම ඒක රූප සටහනකට නගාගත්තා. මම විස්තර කරලා කියන්නම්. ගානේ කියන්නේ මෙන්න මෙහෙමයි. තරාදියක් තියෙනවා. තරාදියට මුකුත් දාලා නැති වෙලාවට සන්තුලනය වෙලානේ තියෙන්නේ. දැන් මොකද කරන්නේ? තරාදියේ එක පැත්තකට දානවා කිලෝග්‍රෑම් එකේ පඩියක්. හරිද? අනිත් පැත්තට දානවා ග්‍රෑම් 500 පඩියකුයි ග්‍රෑම් 500 පඩියකුයි ඒ වගේම සබන් කැට 3කුයි. ඒකතොට එක සබන් කැටයක් බර අපිට දීලා නැහැ. අපි x කියලා ගත්තා. එක සබන් කැටයක බර ග්‍රෑම් x. මෙතන ග්‍රෑම් 500. මෙතන තියෙන්නේ කිලෝග්‍රෑම් 1. මෙහෙම දැම්මහම දෙපැත්තට මේ කිලෝග්‍රෑම් එකේ පැත්ත පහත ගියාලු. ඒ කියන්නේ මට කියන්න කොයි පැත්තද බර වැඩි එතකොට? පහත යනවා කියන්නේ කිලෝග්‍රෑම් එකේ පැත්ත බර වැඩි. හරිද? එතකොට දැන් අපිට මේකෙන් අසමානතාවයක් ලියන්න. එහෙනම් බර වැඩි පැත්ත මේ පැත්ත, බර අඩු පැත්ත මේ පැත්ත. ඒක ඉහළ තියෙන්නේ බර අඩු පැත්ත. දැන් ඒ කියන්නේ මට කියන්න බලන්න දැන් මේ ටිකේ සම්පූර්ණ බර කීයද? ග්‍රෑම් 500ට තව එකතු වෙන්න ඕනේ ග්‍රෑම් 3x නේද? ග්‍රෑම් 500ට තව එකතු වෙන්න ඕනේ 3x. මම ග්‍රෑම් කියන එක මකන්නම්කෝ. මේ පැත්තේ ඔක්කොම තියෙන්නේ ග්‍රෑම් වලින්. එහෙනම් මේ පැත්ත අඩු වෙන්න ඕනේ කිලෝ එකේ පැත්ත වැඩි වෙන්න ඕනේ. මම එහෙනම් මෙතන කුඩා ලකුණ දැම්මා. සමාන ලකුණ දාන්න බෑ. මෙතන සමාන ලකුණ දැම්මොත් මේක සන්තුලනය වීමේ අවස්ථාව වෙන්නේ.
කුඩා විතරයි දාන්නේ. මේ පැත්ත අඩුයි මේ පැත්ත වැඩි. එතන මේ පැත්තට දාන්නේ එක කියලාද? ඈ? මේ පැත්තට දාන්නේ එක කියලාද? නෑ නේද? ඇයි? මේ ඔක්කොම තියෙන්නේ ග්‍රෑම් වලින්. හින්දා මේ පැත්ත කිලෝග්‍රෑම් එක දාන්න ඕනේ මම 1000යි කියලා. ග්‍රෑම් වලින් දාන්න ඕනේ. හරිද? එක කියලා දැම්මොත් වැරදි. දැන් අපි මේක පොඩ්ඩක් විසඳලා බලමු. මේ ධන 500 අපි මේ පැත්තට අරන් යන්නේ. ඍණ 500යි කියලා. එතකොට 3x කුඩායි 500. දෙපැත්තම අපි 3ෙන් බෙදුවොත් x කුඩායි 5ට 1යි 2ක් ඉතුරුයි 20ට 6යි ආයෙත් 2ක් ඉතුරුයි 20ට 6යි ඉතුරු දෙක අපි මෙහෙම ලියමුකෝ 3ෙන් 2යි කියලා. දශම වලට හරවන්නේ නැතු. 166යි 3ෙන් 2යි. එතකොට මීට සබන් කැටයක ස්කන්ධය සඳහා විය හැකි උපරිම පූර්ණ සංඛ්‍යාත්මක අගය තමයි අපිට අහන්නේ. අපි බලමු මේකේ අවයව ටික පූර්ණ සංඛ්‍යාත්මක. 166යි 3ෙන් 2ට වඩා අඩු පූර්ණ සංඛ්‍යාව කීයද? හිතන්න දැන් මෙතන තියෙනවා 166 මෙතන තියෙනවා 167. එතකොට 166යි 3ෙන් 2 තියෙන්නේ මීට දකුණු පැත්තේ. මෙන්න මේ වගේ තැනක තමයි 166යි 3ෙන් 2 තියෙන්නේ. එතකොට එහෙනම් 166යි 3ෙන් 2ට වඩා අඩු පූර්ණ සංඛ්‍යාව කියන්නේ 166. ඉස්සෙල්ලා මේක 160යි. ඊටත් මෙහානින් තියෙන පූර්ණ සංඛ්‍යාව 165. දැක්කද? 166, 165, 164 ඔය විදිහටයි යන්නේ. මට කියන්න දැන් 166 කියන්නේ මේ තියෙන සංඛ්‍යාවල ලොකු මේකද පොඩි මේකද? ලොකු මේකනේ. ඒ කියන්නේ උපරිමාගය. මොකේ උපරිමාගයද? x වල උපරිමාගය. x කියන්නේ මොකද්ද? සබන් කැටයක බර. එහෙනම් සබන් කැටයක උපරිම ස්කන්ධය. සබන් කැටයක උපරිම ස්කන්ධය කීයද? 166යි ග්‍රෑම්. දැන් පැහැදිලිද? දැන් එතකොට ඔයගොල්ලන්ගේ 10 වසරේ පොතේ තියෙන මේ වගේ ගණන් දෙකක් ඔයාලට මීට වඩා ලස්සන ගණන් ටිකක් හදන්න ඕන නම් දැන් දැනුම තියෙනවා ඔයගොල්ලන්ට 11 වසරේ අච්චු පොතක් හොයාගෙන 11 වසරේ අච්චු පොතක් හොයාගෙන තුන්වෙනි වාරේ පොතක් හොයාගෙන අසමානතා ලස්සන ගණන් ටිකක් තියෙනවා. පුළුවන් නම් try කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. මම තව ටික දවසකින් තමයි අසමානතා පාඩම එන්නේ 11 වසරට තුන්වෙනි වාරේ පාඩම. මම ඊට පස්සේ මම ඒවා හදන හැටි ඒගොල්ලන්ට කියලා දෙනකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඒක මතක තියාගෙන ඉන්න. එහෙම දැන් මම වීඩියෝ දාන ඒවා ඔයගොල්ලන්ට දැන් නොටිෆිකේෂන් හැටියට එනවනේ. ඒක subscribe කරලානේ තියෙන්නේ. ඒකින්ද ඒ වෙලාවට බලන්න. අපි බලමු දැන් x විශාලයි හෝ සමානයි හෝ කුඩායි ඒ ආකාරයේ අසමානතා මගින් දැක්වෙන ප්‍රදේශ හඳුනා ගැනීම තමයි දැන් අපි කරන්නට යන්නේ. ඊට කලින් අපි පොඩ්ඩක් බලමු මේ මම බෝඩ් එකේ ඇඳලා තියෙනවා ඛණ්ඩාංක තලයක් x අක්ෂය y අක්ෂය 1 2 3 4 ඍණ 1 ඍණ 2 ඍණ 3 y අක්ෂයටත් 1 2 3 4 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 වගේ නම් කරලා තියෙනවා. දැන් මම මෙතන රේඛාවක් ඇඳලා තියෙනවා. කඩ ඉරකින් ඇඳලා තියෙන රේඛාව. ඒ රේඛාව මම L කියලා කියන්නම්කෝ. හරිද? මේ L කියන රේඛාව මත මම ඛණ්ඩාංක ගොඩාක් තියෙනවා. නමුත් මම ඛණ්ඩාංක මෙතන 1යි 2යි 3 ඛණ්ඩාංක 3ක් මම මේකේ කතිර ලකුණෙන් ලකුණු කරලා තියෙනවා. මට කියන්න මේ ඛණ්ඩාංකය මොකද්ද? මේ ඛණ්ඩාංකය 2 3 2 3. මේ ඛණ්ඩාංකය මොකක්ද? 2 1 2 1. මේ ඛණ්ඩාංකය 2 ඍණ 2. මොකද්ද? මම තව ඛණ්ඩාංක ලියන්නත් පුළුවන් අපිට ඔය වගේ. ඒතර මේ ඛණ්ඩාංක තුනේහි පොඩි හොඳට නිරීක්ෂණය කරන්න මේ ඛණ්ඩාංක තුනේහි මොකක් හරි ලක්ෂණයක් පේනවාද? මොකද්ද? මේ තුනේම x ඛණ්ඩාංකය 2යිනේ. මේ තුනේම
x ඛණ්ඩාංකය 2යි. මේ y ඛණ්ඩාංකයට ඕන එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ මේ හරි පල්ලය තව පොඩක් පල්ලය තිබ්බොත් y ඛණ්ඩාංකයට ඍණ අපි හිතමු ඍණ 14 වගේ වෙන්නත් පුළුවන්. හැබැයි x ඛණ්ඩාංකය 2යි. y ඛණ්ඩාංකය තමයි වෙනස් වෙන්නේ. x ඛණ්ඩ තව උඩක් තියෙන්න පුළුවන් ඒ වගේ නේද? x ඛණ්ඩාංකය 2යි. සෑම ලක්ෂයකම මේ රේඛාව මත L රේඛාව මත සෑම ලක්ෂයකම x ඛණ්ඩාංකය 2 නේද? x ඛණ්ඩාංකය 2 බැවින් මේ L රේඛාවේ සමීකරණයට අපි කියනවා x සමානයි 2 කියලා. තේරුණේ? හරි. එහෙනම් මම මේ තියෙන්නේ x සමානයි 2 රේඛාව. x වලට 2 හරහා යන x සමානයි. මට කියන්නේ මේ 1 හරහා ගියොත් මේ රේඛාවේ සමීකරණය මොකක්ද? x සමානයි 1. මට කියන්නේ මේ ඍණ 2 හරහා මෙහෙම ගියොත් එහෙම මොකක්ද මේ රේඛාවේ සමීකරණය? x සමානයි ඍණ 2. ඍණ 3 හරහා ගියොත් x සමානයි ඍණ 3 තමයි මේ රේඛාවේ සමීකරණය. මේක පැහැදිලිද? right. හොඳයි දැන් අපිට කියනවා මේ ඛණ්ඩාංක තලයේ x සමානයි 3 හා x සමානයි ඍණ 2 රේඛා අඳින්න. එතකොට අපිට පුළුවන් x සමානයි 3 රේඛාව ඉස්සෙල්ලා අඳිමුකෝ. x සමානයි 3 රේඛාව අඳින්නේ කොහොමද? මේ x වල 3 හරහා යන මේ රේඛාව නේද? මෙන්න මේ රේඛාව x සමානයි 3 හරහා යන. මේම රේඛාවක් ඇඳාම මේක ඇවිල්ලා x සමානයි 3 රේඛාව. හරි. ඊළඟට කියන x සමානයි ඍණ 2 රේඛාව අඳින්න. x සමානයි ඍණ 2 රේඛාව අඳින්න මේ ඍණ 2 හරහා යන විදියට අපිට පුළුවන් මේම අඳින්න. මේ රේඛාව x සමානයි මේ රේඛාව x සමානයි ඍණ 2 රේඛාව. හරි ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට මෙහෙම අඳින්න පුළුවන්. පැහැදිලිද? අපිට මේ x සමානයි 3 x සමානයි ඍණ 2 වගේ මෙන්න මේ රේඛාවේ සමීකරණය අපිට එනවා අපේ ප්‍රස්ථාර පාඩමේ සම්මිති කක්ෂයේ සමීකරණය ලියනකොටත් අපිට අපි 10 වසරේදී නම් අපිට x සමානයි බිඳුව රේඛාව නේද ආවේ මතකද? දැක්කද ඒවා ප්‍රායෝගිකව යෙදිලා තියෙනවානේ. දැක්ක. දැන් අපි බලමු මම මෙතන මෙහෙම රේඛාවක් ඇඳලා තියෙනවා m කියලා. එතකොට මේ m කියන රේඛාව මත ඛණ්ඩාංක කිහිපයක් මම කතිර ලකුණු දාලා තියෙනවා. අපි බලමුද මේ ඛණ්ඩාංක පොඩ්ඩක් ලියලා. මේ ඛණ්ඩාංකය මොකද්ද? x ඛණ්ඩාංකේ ඍණ 2ේදී 2යි. මේ ඛණ්ඩාංකේ ඍණ 2,2. මට කියන්නේ මේ ඛණ්ඩාංකය මොකද්ද? 1,2. 1,2. මේ ඛණ්ඩාංකය මොකද්ද? 2,2. මේ ඛණ්ඩාංකය මොකද්ද? 3,2. මම ඛණ්ඩාංක 4ක් ලිව්වා. 1යි 2යි 3යි 4යි. මේ ඛණ්ඩාංක 4ෙම විශේෂත්වයක් තියෙනවා පොඩ්ඩක් අර ඉස්සෙල්ලා වගේ බලන්න. මොකද්ද? y ඛණ්ඩාංකය 2යි, y ඛණ්ඩාංකය 2යි, y ඛණ්ඩාංකය 2යි, y ඛණ්ඩාංකය 2යි. එහෙනම් මේ රේඛාවට අපි කියනවා y ඛණ්ඩාංකය හැමතැනම y ඛණ්ඩාංකය ඕනම ලක්ෂයක ඛණ්ඩාංකයේ y ඛණ්ඩාංකය 2ක් වෙන හින්දා අපි කියනවා y ඛණ්ඩාංකය 2ක් වන බැවින් මෙම රේඛාව මත ඕනෑම ලක්ෂයක y ඛණ්ඩාංකය 2ක් වන බැවින් m රේඛාවේ සමීකරණයට අපි කියනවා y සමානයි 2 රේඛාව කියලා. මේ රේඛාවට y සමානයි. ඒ කියන්නේ y වලගේ 2 හරහා යන මේ රේඛාවට y සමානයි 2. මම y සමානයි 1 අඳින්න කිව්වොත් කොහමද අඳින්නේ? මේ 1 හරහා යන විදිහට y වලගේ මෙන්න මේ රේඛාව. එතකොට y සමානයි 1 රේඛාව. y සමානයි ඍණ 2 අඳින්න කිව්වොත් මෙහෙම අඳිනවා. y සමානයි ඍණ 3 අඳින්න කිව්වොත් මෙහෙම අඳිනවා. එතකොට y සමානයි 2 රේඛාව x අක්ෂයට සමාන්තරයි. දැක්කද? y සමානයි 2 රේඛාව x අක්ෂයට සමාන්තරයි. ඉස්සෙල්ලෙන්ද x සමානයි 2 රේඛාව y අක්ෂයට සමාන්තරයි. හරි? හොඳයි. අපි බලමු.
දැන් අපිට කියනවා මේ කණ්ඩාංක තලයේ y සමානයි 1 රේඛාවයි y සමානයි ඍණ 3 රේඛාවයි අඳින්න කියලා. එතකොට y සමානයි 1 රේඛාව අඳින්නේ කොහොමද එහෙමනම්? y සමානයි 1 රේඛාව අඳින්නේ මේ y අක්ෂයේ එක හරහා යන විදිහට මෙන්න මේ විදිහට y සමානයි 1 රේඛාව අඳින්න ඕනේ. එතකොට මේ y සමානයි 1 රේඛාව යන x අක්ෂයට සමාන්තරයි. y සමානයි ඍණ 3 අඳින්න කිව්වොත් කොහොමද කරන්නේ? y වල y කණ්ඩාංකයේ y සමානයි ඍණ 3 රේඛාව අඳින්නකොත් මේ ඍණ 3 හරහා අපි අර x අක්ෂයට සමාන්තර රේඛාවක් අඳින්න ඕනේ. මේ ඇන්දේ අපි y සමානයි ඍණ 3 කියන රේඛාව. එතකොට දැන් y සමානයි ඉස්සෙල්ලා මං කිව්වා y සමානයි ඍණ 2 මෙහෙම y සමානයි ඍණ 1 මෙහෙම y සමානයි 3 රේඛාව මෙහෙම අපිට ඇඳ ගන්න පුළුවන්. හරි ලේසි නේද මතක තියාගන්න? අමාරුද? නෑනේ. හරිම පහසුයි. මේ පාඩම හරිම ලේසියි ඈ. දැන් අපි බලමු. දැන් ඔයගොල්ලෝ කියන්න බලන්න මට කියන්න මේ රේඛාව මොකද්ද මේ මම ඇඳලා තියෙන රේඛාව? අපි කියනවා මේක x වල දෙක හරහා යන රේඛාවට x සමානයි 2 රේඛාව කියලා. මේ x වල ඍණ 2 හරහා යන මේ රේඛාවට අපි ඉස්සෙල්ලා කිව්වේ x සමානයි ඍණ 2 රේඛාව. හරිද? මම මෙතන ලියන්නම් මේ තියෙන්නේ x සමානයි 2 රේඛාව මේ තියෙන්නේ x සමානයි ඍණ 2 කියන රේඛාව. හැබැයි බලන්න මම දැන් පොඩි වැඩක් කරන්න යන්නේ මේ රේඛාව ඇඳලා තියෙන්නේ කඩිරකින් මේ රේඛාව ඇඳලා තියෙන්නේ මම තද ඉරකින්. පේනවනේ හැමෝටම නේද? මේ කඩිරක් බවත් මේ තද ඉරක් බවත් පේනවනේ. දැන් අපි පොඩ්ඩක් බලමු මේ රේඛාවට දකුණු පැත්තේ තියෙන ලක්ෂයක් මොකක් හරි අරගෙන එන්න මේකේ කණ්ඩාංකය මොකද්ද? 3/2. ඒ වගේ මට මේ පැත්තේ ඕන තරම් කණ්ඩාංක. අපි මේ පැත්තේ නුතයක් ගමුකෝ. මේ කණ්ඩාංකය අරන් බලමු. මොකද්ද? 4 ඍණ 3. හරිද? 4 ඍණ 3. එතකොට දැන් බලන්න මේ x සමානයි 2 රේඛාවනේ. මේ x සමානයි 2 රේඛාවෙන් දකුණු පැත්තේ තියෙන ඕනෑම කණ්ඩාංකයක x කණ්ඩාංකය බලන්න මෙතන තියෙන්නේ 3. මෙතන තියෙන්නේ 4. ඒ කියන්නේ දෙකට වඩා වැඩි ඒවා තමයි මේ පැත්තේ තියෙන්නේ. x කණ්ඩාංකයේ දෙකට වඩා වැඩි ඕනම කණ්ඩාංකයක් අරන් බලන්න. x වල කණ්ඩාංකය දෙකට වඩා වැඩි අගයක් තමයි 3 කියන්නේ. 3/2 කියන්නේ x කණ්ඩාංකයේ 3නේ. දෙකට වඩා වැඩි. මේ 4 දෙකට වඩා වැඩි. මේ පැත්තේ තියෙන ඕනම කණ්ඩාංකයක x කණ්ඩාංකයේ දෙකට වඩා වැඩි ඒවා තමයි මේ රේඛාවෙන් දකුණු පැත්තේ තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ රේඛාවෙන් මම මේ පැත්ත පාට කරොත් මේ ප්‍රදේශයට අපි කියනවා මොන ප්‍රදේශයේද? x විශාලයි 2 ප්‍රදේශය. මොකද්ද? x විශාලයි 2 ප්‍රදේශය තමයි ඔය අඳුරු කරලා තියෙන්නේ. එහෙනම් මම මේ කරන්න යන්නේ x විශාලයි 2 හා අනිත් එක දැන් අපි බලමු මොකද්ද කියලා. දැන් මම මේ රේඛාව තද ඉරකින් ඇඳලා මේ රේඛාවෙන් වම් පැත්ත පොඩ්ඩක් බලමුකෝ. වම් පැත්තේ එක කණ්ඩාංකයක් ගමු මෙන්න මෙතන. මේ මෙතන කණ්ඩාංකය මොකක්ද එතකොට? x කන ඍණ 3/2. මේ කණ්ඩාංකය ඇවිල්ලා ඍණ 3/2. තව එකක් මේ පැත්තෙන් ගමුකෝ. අපි ගමු මේ පැත්තේ මේ කණ්ඩාංකය. මේ කණ්ඩාංකය ගමුකෝ. මොකද්ද? ඍණ 4 ඍණ 3. ඍණ 4 ඍණ 3. දැන් චුට්ටක් බලන්නකෝ. මේ තියෙන්නේ රේඛාව මොකද්ද? x සමානයි ඍණ 2 රේඛාව නේද? x සමානයි ඍණ 2 රේඛාවෙන් වම් පැත්තේ තියෙන ඕනම x කණ්ඩාංකයක් බලන්නකෝ. දැන් ඍණ 3 කියන්නේ x කණ්ඩාංකය මේ ඍණ 2කට වඩා අඩුයි. මේ ඍණ 4 කියන්නේ ඍණ 2කට වඩා x කණ්ඩාංකය අඩුයි. ඒ කියන්නේ x කණ්ඩාංකය ඍණ 2කට වඩා අඩු ප්‍රදේශය තමයි මේ පැත්තේ තියෙන්නේ. ඕනම කණ්ඩාංකයක් අරන් බලන්න. එතකොට මේ පැත්ත මම මේ රේඛාවෙන් පාට කරොත් මේ ප්‍රදේශය අපි කියනවා අඳුරු කරපු ප්‍රදේශයට කියනවා x ලාගය ඍණ 2කට වඩා අඩු ප්‍රදේශය. කුඩායි ඍණ 2.
එතකොට මේ මම මේක තද ඉරකින් නේද මේ රේඛාව ඇඳලා තියෙන්නේ. එහෙමනම් තද ඉරකින් ඇඳාම සමාන ලකුණුකුත් එනවා. ඒ කියන්නේ මේ රේඛාව මත ලක්ෂයනුත් ගන්න පුළුවන්. දැන් මේක ඍණ 2 ඍණ 1. මෙතන ඍණ 2 ඍණ 1. ඒතර ඍණ 2 x කණ්ඩාංගේ ඍණ 2යිනේ. තේරුණාද? ඒතකොට ඍණ 2 ගන්නත් පුළුවන්. තද ඉරකින් ඇඳ. කඩ ඉරකින් ඇඳලා තිබ්බහම මේ දෙක x වලගේ දෙක කියන අගය x කණ්ඩාංගයේ හැටියට දෙක තියෙන එක ගන්න බෑ. කඩ ඉරකින් ඇඳාම. සමාන ලකුණක් වෙනවා තද ඉරකින් ඇඳලා තියෙනවා. හරිද? එහෙනම් අනිත් ප්‍රදේශයේ මොකද්ද මම දැන් මේ කරන්න ගියේ x කුඩායි හෝ සමානයි x කුඩායි හෝ සමානයි ඍණ 2 ප්‍රදේශ අඳුරු කිරීම තමයි මේ අපි ප්‍රදේශ අඳුරු කිරීම. හරි. දැන් පැහැදිලිද? තේරුම් ගත්තා නේද? ඒ කියන්නේ නිකන් මෙහෙම තමයි. සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තට යනකොට එන්න වැඩි වෙනවනේ. ඒ කියන්නේ මෙතනින් දකුණු පැත්ත කියන්නේ වැඩි පැත්ත. x ශාලයි 2. මෙහාට එන්න අඩු වෙනවනේ. ඒ කියන්නේ මෙතනින් වම් පැත්ත කියන්නේ කුඩා පැත්ත. එහෙමත් මතක තියාගන්න පුළුවන් නේ. රයිට්. බලමු. හොඳයි දැන් බලමු. මම මේ ඇඳලා තියෙන රේඛාව මොකද්ද? y වල දෙක හරහා යන රේඛාව මම මේකට කිව්වා y සමානයි 2 රේඛාව කියලා නේද? y සමානයි 2 රේඛාව. මේක y වලගේ ඍණ 2 හරහා යන රේඛාවට මම කිව්වා y සමානයි ඍණ 2 රේඛාව. මේකේ මම මේක තද ඉරකින් පාට කර ඇඳලා තියෙන්නේ තද ඉරකින් මේක මම කඩ ඉරකින් ඇඳලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා බලමු මෙතන. මේක අපි මේ රේඛාවෙන් උඩ පැත්තේ තියෙන කණ්ඩාංකයක් අරන් බලමු. මොකද්ද මේ කණ්ඩාංකය? ඍණ 2 3. ඍණ 2 3. මේ පැත්තෙන් උතරම් බලමු. මොකද්ද මේ කණ්ඩාංකය? 2 කෙලින් තියෙන්නේ 4. 2 4. ওই විදිහට අපිට පුළුවන් මේ ඉරෙන් ඒ කියන්නේ y සමානයි 2 රේඛාවෙන් උඩ ඕන තරම් කණ්ඩාංක අපිට ඔය විදිහට ලකුණු කරගන්න. මේ වෙලේ බලන්න මේ y සමානයි 2 ඉරෙන් උඩ තියෙන ඒ වෙලේ y කණ්ඩාංක දිහා බලන්නකෝ. මේ දෙකට වඩා වැඩි ඒවනේ තියෙන්නේ. මෙතන 3. දෙකට වඩා වැඩි ඒවනේ තියෙන්නේ. මේ රේඛාවෙන් උඩ තියෙන ඕනම ලක්ෂයක y කණ්ඩාංකය මේ තියෙන y කණ්ඩාංකයේ දෙකට වඩා වැඩි ඒවා තමයි අනිවාර්යෙන් තියෙන්නේ. බලන්න නිකන් කොහොමදත් බැලුවොත් මේ උඩට යන්න වැඩි වෙනවනේ දෙකට වඩා වැඩි ඒවා තමයි උඩ තියෙන y කණ්ඩාංක. එහෙමනම් මේ ඉරෙන් මෙන්න මේ උඩ පැත්ත මම පාට කරොත් මේ ඉරෙන් උඩ පැත්ත මම පාට කරොත් මේ ප්‍රදේශයට මම කියනවා මොකද්ද? y විශාලයි 2 විශාල පැත්ත තද ඉරකින් ඇඳලා තියෙන ඉඳ සමාන ලකුණකුත් එනවා. ඔය විදිහට. y විශාලයි හෝ සමානයි 2 පැත්ත තමයි උඩ පැත්ත. හරිද? දැන් අපි බලමු මේ රේඛාවෙන් යට පැත්ත මොන වගේද කියලා. අපි මේ පැත්තෙන් එක කණ්ඩාංකයක් ගමුකෝ. මෙන්න මේ කණ්ඩාංකය මොකද්ද? x ඍණ 3 ඍණ 4. ඍණ 3 ඍණ 4. පැහැදිලිද? මේ පැත්තෙනුත් අපි එකක් ගමුකෝ. 2 ඍණ 3. දැන් මේ කණ්ඩාංක දෙක දිහා බැලුවාම මේ y සමානයි ඍණ 2 රේඛාවෙන් පල්ලෙහා තියෙන ඒවලේ y කණ්ඩාංගේ පොඩ්ඩක් බලන්නකෝ. මෙතන y සමාන ඍණ 2කට වඩා ඍණ 4 අඩුයි නේද? ඍණ 2කට වඩා ඍණ 4 අඩුයි. අඩු වගේ ඍණ 2කට වඩා අඩු වගේක් තියෙනවා. ඍණ 3 කියන්නේ ඍණ 2කට වඩා අඩු වගේක්. ඒතර මේක අඩුයි නේද? මේක අඩුයි. ඍණ 2කට වඩා අඩුයි. එතන y කණ්ඩාංකයත් ඍණ 2කට වඩා අඩුයි. ඒ කියන්නේ y කුඩායි ඍණ 2 පැත්ත තමයි. ඒ කියන්නේ ඇත්තටම පේනවද මෙතනින් මේ එහාට එන ඍණ 2කට වඩා අඩු වෙනවනේ. ඒ කියන්නේ මේ රේඛාවෙන් මේ යට පැත්ත අපි පාට කරොත් මේ ප්‍රදේශයට අපි කියනවා මොකද්ද? y කුඩායි ඍණ 2 කියන ප්‍රදේශය. සමාන ලකුණක් එනවද? කුඩායි හෝ සමානයි කියලා එනවද? නැහැ. ඇයි? හේතුව දන්නව නේද කියන්න දැන්. මොකද හේතුව? සමාන ලකුණක් එන්නේ නැති හේතුව. මේ ඉර කඩ ඉරකින් ඇඳලා තින්නේ. තද ඉරකින් තිබ්බනම් සමාන ලකුණකුත් එනවා. දැන් මං හිතන්නේ පැහැදිලි වෙයි. පැහැදිලි ඇති නේද? කිව්ව කාරණේ. right.
ඔව්. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් දෙනවා. පළවෙනි එකට දෙනවා x කුඩායි ඍණ 2 ප්‍රදේශයට අයත් ලක්ෂ්‍ය 3ක ඛණ්ඩාංක ලියන්න. x කුඩායි ඍණ 2. දැන් අපි x සමානයි ඍණ 2 අඳින්න ඉගෙන ගත්තානේ. x සමානයි ඍණ 2. x කුඩායි ඍණ 2 කියන්නේ මේ ප්‍රදේශයේ වම් පැත්ත. ඒ අයත් ඛණ්ඩාංක 3ක් ලියන්න. එහෙනම් අනිවාර්යෙන් ඒ පැත්තේ තියෙන ඒ ප්‍රදේශයේ තියෙන ඛණ්ඩාංක වල x ඛණ්ඩාංකය ඇවිල්ලා ඍණ 2කට වඩා අඩු ඒවා වෙන්න ඕනේ නේ. ඒ කියන්නේ මේ x ඛණ්ඩාංක වලට එන්න ඕනේ අනිවාර්යෙන් ඍණ 2කට වඩා අඩු ඒවා. හරිද? එතන මට කියන්න ඍණ 2කට වඩා අඩු ඛණ්ඩාංක මොනවද? ඍණ 2කට වඩා අඩු. ඍණ 2කට වඩා අඩු කියන්නේ මෙතන ඍණ 2 නම් මේ පැත්තනේ. මේ තියෙන ඍණ 3 ඍණ 4 ඍණ 5 නේද? එතකොට මේ x ඍණ 2කට වඩා අඩු ඛණ්ඩාංක තමයි x ඛණ්ඩාංක වලට එන්න ඕනේ. ඒ කියන්නේ ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 4 ඍණ 8 ඍණ 9 ඍණ 10 ඕන එකක් අපිට x ඛණ්ඩාංක හැටියට ගන්න පුළුවන්. ඒතර y ඛණ්ඩාංක වලට මොනවද දාන්නේ? y ඛණ්ඩාංක වලට ඕන එකක් දාන්න පුළුවන්. තේරුණා? y ඛණ්ඩාංක වලට ඕන එක. x ඛණ්ඩාංකය තමයි ඍණ 2කට වඩා අඩු ඒවා වෙන්න ඕනේ. මම චුට්ටක් මතක් කරොත් මෙහෙම මේ දැන් මෙතන බිඳුවනේ xy දැන් මෙතන ඍණ 2නේ. අපි දැන් මේ x කුඩායි ඍණ 2 කියන්නේ මේ රේඛාවෙන් මේ පැත්තනේ. එතන මේ පැත්ත ගත්තාම මේ බලන්න මේ මේ x සමානයි ඍණ 2 රේඛාවේ පල්ලෙහාට යනකල් y ඕන තරම් වෙන්න පුළුවන් නේද? පල්ලෙහාට මේ y අක්ෂය උඩටත් එහෙමනේ. එහෙනම් y ඛණ්ඩාංක වලට ඔයාලට කැමති ඒවා දාන්න 0 1 2 3 4 5 6 මේ පැත්තෙන් ඕනනම් y වලට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ අනන්තය දක්වා ඕන එකක් දාත හැකිනේ. දැන් තේරෙනවද? දැන් බලන්න y විශාලයි එක ප්‍රදේශය. ඒ කියන්නේ එතනදී අපි බලන්න ඕනේ y ඛණ්ඩාංකය දිහා විතරයි. y වලට දාන අගේ අනිවාර්යෙන් y විශාලයි එක වෙන්න ඕනේ. එකට වඩා වැඩි වෙන්න ඕනේ. මට දාන්න පුළුවන් එකට වඩා වැඩි 2 3 4 5 6 7 8 9 10 y ඛණ්ඩාංක විතර දෙකට වඩා වැඩි ඕන එකක් දාත හැකියි. x ඛණ්ඩාංක මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මෙතනට ඔයගලන්ට කැමති එකක් දාන්න. ඍණ 1 බිංදුව 1 විතර එතනදී x ඛණ්ඩාංක වලට ඕන එකක් එන්න පුළුවන්. y ඛණ්ඩාංකය තමයි එකට වඩා වැඩි වෙන්නේ. ඊළඟට අපෙන් අහනවා x කුඩායි හෝ සමානයි ඍණ 2 හා y විශාලයි බිංදුව යන ප්‍රදේශ දෙකටම මේ දෙකටම ගැලපෙන ලක්ෂ්‍ය තෝරන්න. ඒ කියන්නේ බලන්න මේ මෙතන තියෙන ඒ වලින් අපි නිකන් බලමු මේ දෙකටම ගැලපෙන්න එපේ. ඉස්සල බලමුකෝ අපි x වලගේ කුඩායි හෝ සමානයි ඍණ 2 වෙන ඛණ්ඩාංක මොනවද කියලා බලමු. x වලගේ ඍණ 2 වෙන්නත් පුළුවන් ඍණ 2කට අඩු වෙන්නත් පුළුවන්. එහෙනම් මේක පුළුවන් නේද x ඛණ්ඩාංකෙ දිහා විතරක් බලන්න. මේකේ ඍණ 2කට වඩා අඩු එකක් නේ තියෙන්නේ. මේක පුළුවන්. ඊළඟ මෙතන බලන්න ඍණ 2 තියෙන හින්දා x ඛණ්ඩාංකය මේක ගන්න පුළුවන්. x ලාගේ ඍණ 2කට වඩා අඩු වෙන්න ඕනේ. ඒතර ඍණ 1 කියන්නේ ඍණ 2කට වඩා වැඩි එකක් නේ. මේ x ඛණ්ඩාංකේ කොහොමදත් ගන්න බෑ. එහෙනම් මේ ඛණ්ඩාංකයම කොහොමදත් ගන්න බෑ. මොකද දෙකටම ගැලපෙන එකක් දැන් මෙතන නෑනේ. ඒකෙන්ද මේක සම්පූර්ණයෙන්ම c ඛණ්ඩාංක c ලක්ෂ්‍යය අයින් කරලම දාන්න පුළුවන්. දැන් මේ දෙකෙන් එකක්. අනිත් එක බලමු. මේකත් ගැලපෙන්නේ නෑ. y වලගේ විශාලයි බිංදුව වෙන්න ඕනේ. y විශාලයි බිංදුව වෙන්න ඕනේ. y විශාලයි බිංදුව කියන්නේ ධනාගයක් නේද? y වලගේ බිංදුව වැඩි කියන්නේ ධනාගයක්. 1 2 3 4 5 බලන්න y වලගේ ඒ වගේ තියෙන. මෙතන නෑ නේද? දැන් බලන්න එකට වඩා අඩු එක y විශාලයි බිංදුව කියන්නේ මෙතන තියෙන්නේ මොකද්ද මේ? සමානයි බිංදුව ගන්න බෑනේ මේක ගන්න බෑ. ඒතර මේ දෙකෙන් දෙකම හරියන්න එපා. ඒ කියන්නේ මේක අයින් කරලා දාන්න පුළුවන්. බලන්න මේ y විශාලයි බිංදුව. ඒ කියන්නේ y වලගේ බිංදුවට වැඩි. හරි නේද මේක? එක එනවා නේද? බලන්න මේ දෙකටම හරි ලකුණු වැටුණානේ. තේරුණාද? එහෙනම් අපේ ඛණ්ඩාංකය මොකද්ද? මෙන්න මේක. ඔය විදිහට අපේ මනස පොඩ්ඩක් දැකලා දැන් තේරුම් ගන්න ඕනේ නේ. ඒ ප්‍රදේශ වලට අයිති ඒවා. අපි ඇඳලා බලන්නේ නැතුව, ලකුණු කරලා බලන්නේ නැතුව අපිට මේ ඛණ්ඩාංක වල x ඛණ්ඩාංක y ඛණ්ඩාංක දිහා බලලා අපි මේ විදිහට අවබෝධ කරගන්න ඕනේ. බැරිම නම් ඉතින් ප්‍රදේශය අඳුරු කරගෙන කරේට කරන්නේ බලන්න යන කාලේ කොච්චරක් වේද නේද? right. එහෙනම් හරි නේද?
ඔව්. දැන් අපි බලමු අපි සරල රේඛා පාඩමට පොඩ්ඩක් යමුකෝ. මම ඔයගොල්ලන්ට කිව්වොත් y සමානයි x කියන සරල රේඛාව අඳින්න කියලා සරල රේඛාවක් අඳින්න නම් අපිට ඛණ්ඩාංක දෙක තුනක් ඕන වෙනවනේ යා කරන්න නේද? ඉතින් y සමානයි x කියන්නේ y වලගේයි x වලගේයි සමානයි කියන එක. මම x ඛණ්ඩාංක හැටියට මට කැමති අගයන් ටිකක් මම මෙතනට දාගත්තොත් y ඛණ්ඩාංක දෙන්න ඕනේ අර y සමානයි x ඉඳලා x ඛණ්ඩාංකෙම y ඛණ්ඩාංකයටත් දෙන්න ඕනේ. ඉතින් මෙතන ඍණ 2 නම් මෙතනත් ඍණ 2. ඒ කියන්නේ එක ඛණ්ඩාංකයක් ඍණ 2 ඍණ 2. ඍණ 1 නම් ඍණ 1යි. මොකද y සමානනේ x ට. බිඳුව නම් බිඳුව. 1 1 2 2. ඔන්න ඒ ඛණ්ඩාංක ටික මම මේකේ ලකුණු කරලා තියෙනවා. ඍණ 2 ඍණ 2. x ඍණ 2 ඍණ 2 මේ ඛණ්ඩාංකය. ඊළඟට ඍණ 1 ඍණ 1. ඍණ 1 ඍණ 1 මේ ඛණ්ඩාංකය. බිඳුවේ බිඳුව මෙතන. ඊළඟට 1 1 1 1 මෙතන. ඊළඟට 2 2 2 2 මෙතන. මේ 3 3ත් මම ලකුණු කරලා තියෙනවා. මේ පැත්තේ ඍණ 3 ඍණ 3ත් ලකුණු කරලා තියෙනවා වැඩිපුරත් එක්ක. අපිට ලැබෙන සරල රේඛාව. මේ රේඛාවට අපි කියනවා y සමානයි x කියන රේඛාව. y සමානයි x. මම තද ඉරකින් තමයි ඇඳලා තියෙන්නේ. මට ඕන නම් මේක කඩ ඉරකින් අඳින්නත් තිබ්බා. මම දැන් ප්‍රදේශ ලකුණු කරනකොට තමයි අර කඩ ඉර තද ඉරේ ප්‍රශ්නේ එන්නේ නේද? එහෙනම් අපි බලමු. දැන් මම මේ රේඛාවෙන් දැන් ඉස්සෙල්ලා බලන්න මම x සමානයි 2 අඳින්න කිව්වා මෙහෙම. x විශාලයි 2 කිව්වේ මේ පැත්ත, x කුඩයි 2 කිව්වේ මේ පැත්ත. මම y සමානයි 2 රේඛාව අඳින්න කිව්වොත් මෙහෙම. y විශාලයි 2 කිව්වේ උඩ, y කුඩයි 2 කිව්වේ යට. ඒතර දැන් බලන්න මේ රේඛාවෙන් මේ පැත්තේ තියෙන ඛණ්ඩාංග දෙකක් තමයි මම අරන් තියන්නේ AB කියලා. ඒතර මට ඕන තරම් ඛණ්ඩාංග මෙහි තියෙනවා. මම දෙකක් තමයි අරගත්තේ සාකච්ඡා කරන්න. කියමු බලන්න ඒ ඛණ්ඩාංගය. මම මේක මේ සයිඩ් එකට වෙන්න ගත්තා. ඍණ 3 ඍණ 1 ඒ ඛණ්ඩාංගය. ඍණ 3 ඍණ 1 පේනව නේද ඔයගොල්ලන්ට? ඍණ 3 ඍණ 1. එතන B ඛණ්ඩාංගය ඇවිල්ලා ඍණ 1 2. ඍණ 1 2. අපි අරකට ලියලා මේ මුනේ දර ඛණ්ඩාංග දෙක. පස්සේ සාකච්ඡා කරන්න. P ඛණ්ඩාංගය ඇවිල්ලා 1 x ඛණ්ඩාංගයේ 1 ඍණ 2. 1 ඍණ 2. එතකොට Q ඛණ්ඩාංගය ඇවිල්ලා x ඛණ්ඩාංගයේ 3යි y ඛණ්ඩාංගයේ 1යි. 3 1. 3 1. right දැන් ඛණ්ඩාංග ටික ලියලා ඉවරයි. දැන් මේ තියෙන්නේ y සමානයි x රේඛාව. අපි බලමු ඉස්සෙල්ලා මේ රේඛාවෙන් මේ උඩ පැත්ත. තේරුණාද? මේ රේඛාවෙන් උඩ පැත්ත AB ඛණ්ඩාංග දෙක දිහා පොඩ්ඩක් බලලා. හොඳට බලන්න මට කියන්න මේක දිහා බලලා මේ B ඛණ්ඩාංගය දිහා බලලා මට කියන්න x ඛණ්ඩාංගයේද ලොකු y ඛණ්ඩාංගයේද? ඍණ එකද ලොකු දෙකද ලොකු? දෙක ලොකුයිනේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා විශාලයි. විශාලයි. මේකෙත් බලන්න. ඍණ 3ද ලොකු ඍණ 1ද ලොකු? ඍණ 1 ලොකුයිනේ. ඍණ 3 පොඩියිනේ. එහෙනම් මෙන්න මේ ඍණ 1 විශාලයි. ඒ කියන්නේ මේ රේඛාවෙන් මේ පැත්තේ තියෙන ඛණ්ඩාංග වල හැමතිස්සෙම x ඛණ්ඩාංගයට වඩා y ඛණ්ඩාංගය විශාලයි. හරිද? y ඛණ්ඩාංගය තමයි ලොකු. එහෙනම් අපි ලියනකොට අසමානතා ලකුණ දාලා මේ රේඛාවෙන් උඩ පැත්ත කියන්නේ මේ පැත්ත. මේ රේඛාවෙන් උඩ පැත්ත හැමතිස්සෙම x වල අගයට වඩා y වල අගය විශාලයි. ඒ කියන්නේ y විශාලයි x. y විශාලයි x. y ලොකුයි x පොඩි. ඕනම ඛණ්ඩාංගයක් මේ පැත්තේ තියෙන. සමාන ලකුණක් එන්නේ ඇයි? මම y සමානයි x රේඛාව ඇන්ද තද ඉරකින් නේද? හරිද? ඊළඟට බලමුකෝ මේ මට කියන්නේ 3ද ලොකු 1ද ලොකු? 3 ලොකුයි නේද? x ඛණ්ඩාංගය ලොකුයි y ඛණ්ඩාංගය තමයි කුඩා. මේ y ඛණ්ඩාංගය කුඩායි.
මෙතනත් y මේ ඍණ දෙක කුඩායි. ඍණ දෙක කුඩායි එක ලොකුයි x කණ්ඩාංගේ ලොකුයි. එහෙනම් ළමයි මේ ඉරෙන් පහළ තියෙන ඕනම කණ්ඩාංකයක x කණ්ඩාංකේ ලොකුයි y කණ්ඩාංකේ තමයි කුඩා. y කුඩා. පැහැදිලිද? එහෙමනම් මෙන්න මේ පැත්ත මේ ඉරෙන් මේ පැත්ත මෙන්න මේ ප්‍රදේශය අපි කියනවා y කුඩායි හෝ සමානයි x කියන ප්‍රදේශය. මේ පැත්ත y විශාලයි හෝ සමානයි x කියන ප්‍රදේශය. මේ පැත්ත y කුඩායි හෝ සමානයි x කියන ප්‍රදේශය. y සමානයි x සරල රේඛාව සැලකුවොත් සමාන ලකුණක් දෙපැත්තටම ආවේයි තද ඉරකින් ඇඳලා තියෙන හින්දා මේක මම කඩේරකින් ඇඳලා තිබ්බනම් මෙතන එන්නේ y විශාලයි x මෙතන එන්නේ y කුඩායි x. ඒතර එතන තව ගණන් දෙකක් දැන් තියෙනවා කියලා හිතන්න. කඩේරකින් ඇඳ අවස්ථාවට උත්තර දෙකක් දැම්මම කිව්වේ හින්දා. හරි? දැන් පැහැදිලිද? එහෙනම් නිකන් අපි නිකන් මෙහෙම හිතුවොත් මෙහෙම x y සමාන එක රේඛාව y විශාලයි එක උඩ නේද? විශාල පැත්ත උඩ කුඩා පැත්ත යට. ඒ වගේ මෙහෙම තිබ්බොත් නේ මේක උඩ මේක යට මේ විශාල පැත්ත උඩ කුඩා පැත්ත යට කියලා අපිට නිකන් එහෙම. දැන් අපිට මේ රේඛාව අනිත් පැත්තට ආවනම් මේ පැත්ත උඩ මේ පැත්ත යට. එහෙනම් මේ පැත්ත විශාල පැත්ත මේ පැත්ත කුඩා පැත්ත කියලා එහෙම හිතන්න පුළුවන් නේද? දෙකද? හරිම සරලයි. හරිම සරලයි. right? හොඳයි අපි බලමු මෙන්න මේ කණ්ඩාංග තුනෙන් y විශාලයි හෝ සමානයි x ප්‍රදේශයට අයත් වන ලක්ෂ්‍ය තෝරන්නලු කණ්ඩාංග තෝරන්නලු y විශාලයි හෝ සමානයි x ඒ කියන්නේ y සමානයි x වෙන්නත් පුළුවන් නේද අහන් එතකොට එක කණ්ඩාංගයක් නිකම්ම ඇවිල්ලා නේ මේකේ y සමානයි x නේද ඈ සමාන ලකුණක් තියෙනින්ද එක කණ්ඩාංගයක් නිකම්ම වෙලා 5 4 4 3 3 ඕන එකක් ගන්න y විශාලයි x කියන්නේ y වලගේ x ට වඩා වැඩි. y වලගේ කියන්නේ මේකනේ x වලගේට වඩා වැඩි. හරි නේද? ඍණ 3ට වඩා ඍණ 2 වැඩි නේද? එහෙනම් මේක ගන්නත් පුළුවන්. ඍණ 2 කියන්නේ ඍණ 3ට වඩා වැඩි යකයක්. y වලගේ ලොකු වෙන්න ඕන. මේක බලන්න y වලගේ බිඳුවට අඩුයි නේද? මේක කුඩායි නේ. මේ ඍණ 1 කුඩායි. කුඩායි බිඳුව ලොකුයි. එහෙනම් මේ කණ්ඩාංගය ගන්න බෑ. එහෙනම් මේ ප්‍රදේශයට අයිති වෙන කණ්ඩාංග දෙකක් තියෙනවා. මේත් අභ්‍යාස මාලාවේ ගණන් ළමයි හරිද? right. එතකොට අද දවසේ මේ ගානෙන් පස්සේ ඔයගොල්ලන්ගේ VG අසමානතා පාඩම අවසන් වෙනවා. මම හිතන්නේ මම VG අසමානතා පාඩමේ part 1 part 2 දෙකක් වීඩියෝස් ඉදිරිපත් කළා. මේ දෙකම හොඳට අධ්‍යයනය කළොත් අපිට ඉතාමත්ම විශිෂ්ට දැනුමක් තියාගෙන 11 වසරේ පාඩමට අද වුණත් උත්තර දෙන්න පුළුවන් සමහරක් විශාල ප්‍රමාණයක් උත්තර දෙන්න පුළුවන්. අච්චුපොත් හොයාගෙන try කරන්න. එහෙම තමයි දක්ෂ ළමයි උනන්දුවක් තියෙන ළමයි කරන්නේ. ඉතින් 11 වසරේ වීඩියෝත් ඕන තරම් තියෙනවා. ඔයගොල්ලන්ගේ පාඩම් වලට සම්බන්ධ පාඩම් එකේ තියෙනවා නම් ඒවා බලලා දැනුම තහවුරු කරගෙන තියාගන්න. ඔයගොල්ලන්ට ඒක හරි පහසුවක් වෙනවා. එහෙමනම් මාගේ සිසිර ඇකඩමියට සම්බන්ධ වෙලා ඉන්න ඕගොල්ලෝ සියලු දෙනාම ඉතාමත්ම හොඳ දැනුමක් ලබාගෙන මගේ ආනන්ද බාලිකා ජාතික පාසලේ ළමයිනුත් ඒ වගේම අනිත් රටේ ඉන්න අනිත් පාසල් වල දරුවනුත් මම හා සම්බන්ධ වෙනවා. දැන් අතිවිශාල ප්‍රමාණයක් ලංකාව පුරාම. ඉතින් මේ සියලු දෙනාටම මම සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් රටට වැඩදායි යහපත් පුරවැසියන් වෙන්න ආශිර්වාද කරමින් අද ඔයගොල්ලන්ගෙන් මම සමුගන්නම්. ආයුබෝවන් සියලු දෙනාටම.